හරි. මගේ දරුවනේ. ඔන්න අපි දැන් 10 ශ්‍රේණියේ නේද? 10 ශ්‍රේණියේ 9 වෙනි පාඩම සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ කර්තෘකාරක සහ කර්මකාරක නේද? ඉතින් අද ඔන්න දැන් පාඩම ඔබට පැහැදිලි කරන්න හදන්නේ කර්තෘකාරක වාක්‍ය අපි කර්මකාරයට හැරෙව්වා. නේද? වාක්‍ය ගොඩාක් අපි සාකච්ඡා කරා. දැන් සාකච්ඡා කරන්න හදන්නේ කර්මකාරක වාක්‍ය කොහොමද කර්තෘකාරකයට හරවන්නේ කියන්නේ. පැහැදිලිද? එතකොට උදාහරණ කිහිපයක් දෙනවා. ඊට පස්සේ මම වෙන උදාහරණ දීලා ඔබට මේක කියා දෙනවා. බලන්න එතකොට. ප්‍රේක්ෂකයන් විසින් ක්‍රීඩකයෝ ඔල්වර සන්දී දිරිගන්වනු ලබති. බලන්න දැන් මෙතනින් අපි හොයාගන්න ඕන අපිට මේකේ උක්ත කර්මය නේද? හරිද? දැන් උක්ත කර්මය මේ තියෙන්නේ. අදාළ කාලය හොයාගන්න පුළුවන්. ලබති. ඒවා අපි වෙනම ලියාගමු. ඊට පස්සේ අනුක්ත පදේ මේකේ ගුරුතුමිය ශිෂ්‍යයෝ මේකේ ප්‍රතිමා ශිල්පීන් ප්‍රතිමා කිහිපයක් මාටි වික්‍රමසිංහ මේ ටික තමයි අදාළ වෙන්නේ. තුන් ඈදුතු නවකතා. හරිද? තුන් ඈදුතු නවකතා රචනා කෙරිනි. දැන් කාලය අපි ලියාගමු මේකේ. අපිට කාලය හැම විටම වැදගත් වෙනවා. කාලය වරද්දාගත්තොත් මේක වැරදි ඔක්කොම. පැහැදිලිද? කාලය වරද්දාගත්තොත් ඔක්කොම ඉවරයි. හැම දෙයකම එහෙම නේද? කාලය තියෙන්න ඕන. ලබති කියනකොට ඒක අනිවාර්යයෙන්ම වර්තමාන. right? ලැබූහ කියලා කියන්නේ අතීත. අතීත. කෙරෙයි වර්තමාන කාල. වර්තමාන. කෙරිනි. හරි. දැන් අපි කාලය හොයාගත්තා. කාලය හොයාගත්තා අපිට දැන් තියෙන ලියන්න. නේද? බලන්න. ප්‍රේක්ෂකයන් විසින් ක්‍රීඩකයෝ ඔල්වර සන්දී දිරිගන්වනු ලබති. කොහොමද අපි මේ කර්තෘකාරයට හරවන්නේ? මේ බලන්න. අංක 1. ප්‍රේක්ෂකයෝ ක්‍රීඩකයන් ඔල්වර සන්දී ඔල්වර සන්දී දිරි ගන්වති. දිරිගන්වති. දිරිගන්වනු ලබති. දිරිගන්වති. right? ප්‍රේක්ෂකයෝ ක්‍රීඩකයන් ඔලවර සන්දී දිරිගන්වති. හරිද? එතකොට අන්න අපිට පැහැදිලි මෙයා මොකද උනේ? මෙයා උක්තේ බවට පත් වුණා. පැහැදිලිනේ? මෙයා උක්තේ වුණා, උක්ත කර්තෘ වුණා. අවසාන ක්‍රියාවෙන් මෙයා කියවෙනවා. ඒ නිසා මේකට අපි කියනවා කර්තෘකාරක කියලා. පැහැදිලිද? අන්න කර්තෘකාරකෙදි කරන වැඩේ හරියට හඳුනා ගන්න ඕන. දැන් දෙවෙනි එක බලන්න. අංක 2. ගුරුතුමිය ගුරුතුමිය කතික තරගයෙන් කතික තරගයෙන් ජයග්‍රහණය කළ
ජයග්‍රහණය කළ ශිෂ්‍යයින් අගයනු ලැබූහ තියෙන්නේ ඇගයූහ ගුරුතුමිය තියෙන්නේ ඇගයුවාය හරිද? ඇයි ශ්‍රීලිංග කර්තෘපදයක් ආඛ්‍යාතයේ ශ්‍රීලිංගේ අවසන් කරන්න ඕන. ගුරුතුමිය කතික තරගයේ ජයග්‍රහණය කළ ශිෂ්‍යයන් ඇගයුවාය. තුන්වෙනි එක ප්‍රතිමා ශිල්පීන් විසින් ප්‍රදර්ශන තරගය සඳහා ප්‍රතිමා කිහිපයක් ඉදිරිපත් කෙරේ. එතකොට අපි වර්තමාන කාලේ තියෙන්නේ බලන්න අංක 3 ප්‍රතිමා ශිල්පීහු එහෙම නැත්නම් ප්‍රතිමා ශිල්පියෝ ශිල්පීනේ තියෙන්නේ ශිල්පියෝ ඒ විදිහට පුළුවන් මෙහෙම හදන්නත් පුළුවන් ඕගොල්ලන්ට ප්‍රතිමා ශිල්පියෝ ප්‍රදර්ශන තරගය සඳහා ප්‍රතිමා කිහිපයක් ඉදිරිපත් කරති. ප්‍රතිමා ශිල්පියෝ ප්‍රදර්ශන තරගය සඳහා ප්‍රතිමා කිහිපයක් ඉදිරිපත් කරති. අන්න එනම් ශිල්පියෝ කියන්නේ ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයේ ප්‍රථම පුරුෂයි. පැහැදිලිද? හරි. ඊළඟට බලන්න හතරවෙනි එක මාටි වික්‍රමසිංහ විසින් මාටින් වික්‍රමසිංහ ගම්පෙරළිය යුගාන්තය හා කලි යුගය යන තුන් ඈඳුතු නවකතා රචනා කළේය.
බලන්න. ප්‍රේක්ෂකයෝ ක්‍රීඩකයන් ඔල්වර සන්ධි දිරිගන්වතේ ගුරුතුමිය කතික තරගයෙන් ජයග්‍රහණය කළ ශිෂ්‍යයන් ඇගෙයුවාය. ප්‍රතිමා ශිල්පියෝ ප්‍රදර්ශන තරගය සඳහා ප්‍රතිමා කිහිපයක් ඉදිරිපත් කරති. මාටි වික්‍රමසිංහ ගම්පෙරළිය යුගාන්තය හා කලියුග යන තුන් ඈඳුතු නවකතා රචනා කළේය. දැන් ඔන්න ඔය සාමාන්‍යව. අපි දැන් ඔය කතා කරපු ඒවා අතරේ අපි දැන් මේකේ ගොඩක් තියෙන්නේ මොනවද? ප්‍රථම පුරුෂයෙන් තියෙන්නේ. අපි දැන් මේක කලවම් කරලා වාක්‍ය රටා ටිකක් ලියනවා. කර්මකාරක කොහොමද හදන්නේ කියලා බලමු අපි. පහත දැක්වෙන කර්මකාරක වාක්‍ය කර්තෘකාරක වාක්‍ය බවට හරවා ලියන්න. හරවා ලියන්න. හරි. බලන්න පහත් දැක්වෙන කර්මකාරක වාක්‍ය කර්තෘකාරක වාක්‍ය බවට හරවා ලියන්න. මොන දැන් මම කර්මකාරක අලුත් ඒවා ටිකක් ඔබට දෙනවා ටිකක් වෙනස් ඒවායි මේ විදියට. මා විසින් පොත් පාඩම් කෙරේ. කෙරුණුමු. right ගුරුන් විසින් අපි සුරක්ෂිත කෙරුණුමු. අප විසින් සෑම විටම හොඳ වැඩ කරමු. ළමයින් විසින්
ළමයින් විසින් විනෝද චාරිකාවක් යනු ලැබේ. තොප විසින් ශිෂ්‍යයෝ ආරක්ෂා කෙරුණු. රයිට්, ඔය තියෙන්නේ කර්මකාරක වාක්‍ය ටික. බලමු අපි මේ විදිහට. මා විසින් පොත් පාඩම් කෙරේ. හරිද? දැන් මම පුතාලට පේනවා මෙතෙන්දී කර්ම පදයේ මොකද්ද? අනුක්ත පදයේ මෙන්න. කර්ම පදයේ මෙන්න. රයිට්? ආඛ්‍යාතයේ මෙන්න. කාලය වර්තමාන කාලය. දැන් කාලය හොයාගත්තාම හරි. ඉස්සෙල්ලාම අපි කාලය හොයාගන්න. මොකද්ද කාලය? වර්තමාන. දැන් මා කියලා තියෙන්නේ. දැන් කතෘකාරක කරන්න මෙයා මොකද කරන්න ඕන? මෙයා උක්ත කරන්න ඕන අපි. මා කියන එක මේ විදිහට මම වෙන්න ඕන. මම පොත් පාඩම් කරමි. මම පොත් පාඩම් කරමි. කවුද පොත් පාඩම් කරන්නේ? මම. අන්න ප්‍රශ්නය ආවා. මා විසින් පොත් බැලේ පොත් පාඩම් කෙරේ. හරිද? මම පොත් පාඩම් කරමි. මා විසින් පොත් පාඩම් කෙරේ. පොත් පාඩම් කෙරේ. රයිට්? පාඩම් කරන්නේ මොනවද? පොත්. පේනවනේ? දැන් මේකෙන් අපිට පේනවා මෙයා තමයි උක්ත වෙන්නේ. හරිද? ඒ නිසා අපි එකට කියනවා කර්මකාරක කියලා. මේකෙන් උක්ත වෙන්නේ මයි පුතේ කර්තෘ පදය. ඒ නිසා අපි එකට කියනවා කතෘකාරක කියලා. පැහැදිලිද? පහත් දැක්කන කර්මකාරක වාක්‍ය කර්තෘකාරක වාක්‍ය බවට හරවා ලියන්න. ඔන්න දැන් ඒතකොට අපි මේකේ ක්‍රමයේ අඳුන ගන්න ඉස්සෙල්ලම කාලයත් එක්ක අදාළ කතෘ පදය අල්ල ගන්නවා. අනුක්ත කරලා තියෙන එක කර්මය අල්ල ගන්නවා. දැන් බලන්න ඊළඟ එක. ගුරුවරුන් කියන එක දැන් විසින් නිපාතේ ඉවත් වෙනවා. මේකේ විශේෂත්වය පේනවද? විසින් අයින් වෙනවා. මෙයා මොකද වෙන්නේ? මෙයා උක්ත වෙනවා මේ විදිහට. ගුරුවරු අප අනුක්ත වුණා. අප සුරක්ෂිත කෙරුණුමු අතීතෙන් තියෙන්නේ. එහෙනම් ගුරුවරු අප සුරක්ෂිත කළහ. එහෙම නැත්නම් තියන්න පුළුවන් කළෝය. හරි? කළෝය. ගුරුවරු අප සුරක්ෂිත කළෝය. පේනවද? ඉතින් මේක මෙහෙම කරද්දී අපි කියනවනේ නේද? සතතාභ්‍යාසය නිතර පුරුදු පුහුණු මේ වගේ ප්‍රැක්ටිස් කිරීම තුළ මේ වගේ හැදීම තුළ ඔබට පුළුවන් මේ වාක්‍ය උනතරම් ලියන්න ඊට පස්සේ. දැන් බලන්න එහෙනම් මේක ඊළඟ එක. තුන්වෙනි වාක්‍යය බලන්න. අප කියන එක අපි වෙන්න ඕන. හරිද? අපි සෑම විටම
සෑම විටම හොඳ වැඩ කරමු. බලන්න මෙන්න මේකේ හොඳ වැඩ කරමු කියලා තියෙනවා. අන්න එතන පොඩ්ඩක් අපි හදා ගන්න ඕන මේ විදිහට. අප විසින් සෑම විටම හොඳ වැඩ කෙරේ. එහෙමයි එන්නේ. හොඳ වැඩ කෙරේ. ඒ විදිහට වාක්‍ය නිවැරදි වෙන්න ඕන. අප විසින් සෑම විටම හොඳ වැඩ කෙරේ. හොඳ වැඩ කියන්නේ පණ නැති නිසා අප සෑම විටම හොඳ වැඩ අපි සෑම විටම හොඳ වැඩ කරමු. අපි සෑම විටම හොඳ වැඩ කරමු. ඊළඟට ළමයින් විසින් විනෝද චාරිකාවක් යනු ලැබේ. දැන් ඔකට පැහැදිලි වෙනවා මේ අනුක්ත පදයේ උක්ත වුණා. මෙතන තියෙන එකට අනු වාක්‍යාතයේ සිදුවෙච්ච එක මෙතෙන්දී කතෘ පදයට අනු වාක්‍යාතයේ නිදොස් වුණා. මේකේ බලන්න ළමයින් කියන එක. ළමයින් කියන එක මොකද වෙන්නේ? ළමයි කියලා හැදෙන්න ඕන. ළමයි විනෝද විනෝද චාරිකාවක් විනෝද චාරිකාවක් යනු ලැබේ කියලා තියෙන්නේ. දැන් ළමයින් විසින් විනෝද චාරිකාවක් යනු ලැබේ. ඒක වචනයෙන් තියලා තියෙන්නේ. දැන් මෙතන ළමයි බහුවචනයි විනෝද චාරිකාවක් යති. පැහැදිලිද? ළමයි විනෝද චාරිකාවක් යති. හරි. ඊළඟ එක තොප විසින් ශිෂ්‍යව ආරක්ෂා කෙරුණු. තොප විසින් ශිෂ්‍යව ආරක්ෂා කෙරුණු. දැන් මෙතෙන්දී මෙයා මොකද කරන්න ඕන? උක්ත කරනවා මේ විදිහට. තොපේ ශිෂ්‍යයන් ආරක්ෂා කෙරුණු තියෙන්නේ. කලෙහු. තොපි ශිෂ්‍යයන් ආරක්ෂා කලෙහු. අන්න කතෘකාරකට හරවපු විදිය. පැහැදිලිද? මේ බලන්නකෝ. දැන් ඉතින් ඔබට පැහැදිලි වෙන්න ඕන මේ විදිහට කරාම. මා විසින් මම වුණා පොත් එහෙමමයි. මා විසින් පොත් පාඩම් කරේ කියන එක මම පොත් පාඩම් කරමි කියලා අදාළ කාලයට අනුව ආඛ්‍යාතයේ තියුවා. ඊළඟට ගුරුවරුන් විසින් අපි සුරක්ෂිත කෙරුණුමු. බලන්න ගුරුවරුන් විසින් අපි කියන එක මොකද වෙන්නේ? අප වුණා. ගුරුවරුට අනුව ආඛ්‍යාතය කලහ කලෝය වුණා. ගුරුවරු අප සුරක්ෂිත කලහ කලෝය. ඊට පස්සේ අප විසින් සෑම විටම හොඳ වැඩ කරේ. අප සෑම විටම හොඳ වැඩ කරමු. බලන්න. අප සෑම විටම හොඳ වැඩ කරමු. ළමයින් විසින් විනෝද චාරිකාවක් යනු ලැබේ. ළමයි විනෝද චාරිකාවක් යති. අන්න පුතේ ওই විදිහට තමයි නිර්මාණය වෙන්න ඕන. තොප විසින් ශිෂ්‍යයෝ ආරක්ෂා කෙරුණු. තොපි ශිෂ්‍යයන් ආරක්ෂා කළෙහු. ඔන්න ඔය පුරුෂ අණුව ගත්ත ඒවා. ඊළඟට ඔබට තියෙනවා මේ ස්ත්‍රීලිංග ඒකවචන දාලා ලියන්න. පැහැදිලිද? ස්ත්‍රීලිංග ඒකවචන දාලා ලියන්න ගියහම බලා ගන්න ඕනේ මේකේ කොහොමද අපි හදාගන්නේ කියලා. බලන්න.
අඟනක විසින් දියපීනා පීනා ඈතට ලැබේ. ඊළඟ එක මවක විසින් දැරියක් ආරක්ෂා කෙරිණි. හරිද? ඇතින්නියක විසින් පැටව් පෝෂණය කෙරුණු. එක් අයෙකු විසින් පරිසරය විනාශ කෙරිණි. හරිද? ගුරුතුමියක විසින් මම ඇගීමට ලක් කෙරිණි. හරි. බලන්නද? දැන් අපි කතෘකාරකෙන් අපි සෑහෙන ප්‍රමාණයක් කරා. කර්මකාරකත් ওই විදිහට සාකච්ඡා කරාම කර්මකාරකත් ඉවරයි. ආයෙ උතනින් ඔබට අහන්න ප්‍රශ්න නැති වෙයි. බලන්න එහෙනම්. අඟනක විසින් දියපීනා ඈතට යනු ලැබේ. පැහැදිලිද? අඟනක විසින් දියපීනා ඈතට යනු ලැබේ. අඟනක කියන එක උක්ත කරාම
අඟනක් වෙනවා. අඟනක් දියපීනා ඈතට ගියාය. අඟනක් දිය පීනා ඈතට ගියාය. දැක්කද ස්ත්‍රී ලිංග වලින් ආඛ්‍යාතයේ අවසන් වුණා ඒ විදිහට. ස්ත්‍රී ලිංග එක වචනයක් තියෙනවා. ඒකට අනුව ආඛ්‍යාතයේ විදිහට නිදොස් කරන්න ඕන. ඊළඟට මවක් කියන එකත් බලන්න. මවක කියන එක මවක් වෙනවා. මවක් දැරියක ආරක්ෂා කළාය. මවක් දැරියක ආරක්ෂා කළාය. මවක කියන එක මෙතන උක්ත වුණා මවක් කියලා. දැරියක් කියන එක මොකද උනේ මෙයා අනුක්ත වුණා. එතකොට ඒක මොකද්ද? කතෘකාරක වාක්‍යයක්. බලන්න එහෙනම් කර්මය අනුක්ත වුණා. කතෘ උක්ත වුණා. මේකේ කතෘ අනුක්ත වුණා. කර්මය උක්තේ වුණා. මේ කර්මය උක්තේ වුණා. බලන්න එහෙනම් ඊළඟ එකෙත් ඇතින්නියක විසින් එන අපි ගන්නෙ මොකද්ද ඒක? ඇතින්නියක්. ඇතින්නියක් පැටවුන්. පැටවුන් පෝෂණය දැන් බලන්න මෙතන ඇතින්නියක විසින් පැටව් පෝෂණය කෙරුණු. ඒක බහුවචනෙන් තිබ්බයි. මෙයා උක්ත වුණා. ඒකට අනුව ආඛ්‍යාතේ මෙතන තියුවා. දැන් මොකද වෙන්නේ? මෙයා අනුක්ත වුණා. මෙයා උක්ත වුණා. මෙයාට අනුව ආඛ්‍යාතේ අපි තියෙනවා පෝෂණය කළාය කියලා. පැහැදිලිද? බලන්න කොච්චර ලේසිද කියලා. එක් අයෙකු විසින් පරිසරය විනාශ කෙරිනි. අන්න දැන් මෙතන අනුක්ත වෙලා තියෙනවා. එක් අයෙකු කියලා. අපි ගන්නවා එක් අයෙක්. ඔබ දන්නවා පෙළ කැල ඝන මුල පන්තිය රෑන සමූහාර්ථවාචී. ඒ වගේ කෙනෙක් ඇතමෙක් සමහරෙක් සමහරු. මේවට අපි කියන්නේ නිත්‍ය බහුවචන කියලා. මොන පුතේ කියන්නේ? නිත්‍ය බහුවචන. මෙවැනි පදයක් තිබුණොත් ආඛ්‍යාතයේ බහුවචනයි. හැබැයි මෙතන විශේෂත්වයක් එනවා මෙන්න මේ විදිහට එක් අයෙක් කියලා. අයෙක් කියලා ආවනම් ආඛ්‍යාතයේ අපි කතෘකාරකේ බහුවචනයි. ඇතැමෙක් පරිසරය ආරක්ෂා කරති. අයෙක් පරිසරය ආරක්ෂා කරති. හැබැයි එක් අයෙක් පරිසරය විනාශ එක් අයෙක් පරිසරය විනාශ කෙරිනි තියෙන්නේ කලේ. ඔන්න බලන්න. එක් අයෙක් පරිසරය විනාශ කලේ. ඊළඟට බලන්න. ගුරුතුමියක විසින් ගුරුතුමියක විසින් පැහැදිලි. ගුරුතුමියක විසින් මම ඇගීමට ලක් කෙරෙන්නේ. දැන් ඔබට පේනවා මේකේ උක්ත කරලා තියෙන්නේ මෙයා. මේකේ අනුක්ත කරලා තියෙන්නේ මෙයා. හරිද? මේකට අනුව තමයි ආඛ්‍යාතේ මේකේ තියෙන්නේ. අපි දැන් බලමු. මේකේ මොකද්ද වෙන්නේ? ගුරුතුමියක් කවුද? මා ඇගීමට
ඇගීමට ලක් කළාය. ඇගීමට ලක් කෙරෙනිමි. ඇගීමට ලක් කළාය. ගුරුතුමියක් මා ඇගීමට ලක් කළාය. අන්න කර්මකාරක වාක්‍යයක් කතෘකාරකයට හරවන විදිය දැන්. පැහැදිලිද? ඔය ඒක වචන දාලා ඔය විදියට. දැන් බහුවචනම දාලා කරාම මෙයා බහුවචන නම් අරයා බහුවචන තියලා ඒකට අනු වාක්‍යාතේ තියුණා. එයා බහුවචන වෙලා මෙයාත් බහුවචන නම් අනුක්ත පදේ මෙයාට අනු වාක්‍යාතේ තියන්න ඕන. පැහැදිලිද? ඔන්න දැන් ස්ත්‍රීලිංග පද දාලා ලිව්වා නේද? අපිට පුළුවන් අපි මධ්‍යම පුරුෂ දාලා ලිව්වා. උත්තම පුරුෂ දාලා ලිව්වා. හැම එකක්ම දාලා අපි මේ විදියට හැදුවා. දැන් ඔබට පුළුවන් වෙන්න ඕන කර්මකාරක පිළිවෙලට හදාගන්න. තේරුණාද? කර්මකාරක වාක්‍යයක් කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක දැන් මයි පුතාලා හොඳට දන්නවා. කර්මය උක්තේ ලෙස ප්‍රකාශ කරන වාක්‍ය කර්මකාරක වාක්‍ය කියලා අපි හඳුන්වනවා. පැහැදිලිද? කතෘ උක්තේ ලෙස ප්‍රකාශ කරන වාක්‍ය කතෘකාරක වාක්‍ය ලෙස අපි හඳුන්වනවා. පැහැදිලිද? ඒතර ওই දෙකේ විශේෂතා ඔක්කොම ටික අපි සාකච්ඡා කළා. හරි. දැන් ඔන්න වාක්‍ය 10ක් අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි තව මේ වගේම වාක්‍ය රටක් කීපයක් කරලා ඉවරලා මේ කොටස මෙතනින් හමාර කරන මයි පුතාලට කර්මකාරක වාක්‍යයේ ආයි ජීවිතේට අමතක නොවේ. හරිද? හරි. ඔන්න දැන් මම තව ඒ වගේම වාක්‍ය රටා ටිකක් ගන්න මේ විදියට. මේවා ටිකක් වෙනස් ඒ විදියට ගන්න. කොළහ 15 ගොවියන් විසින් උදෑසන කුඹුරු කෙටේ. ගොවියන් විසින් උදෑසන කුඹුරු කෙටේ. ළඟ එක විරෝධාර හමුදාවන් විසින් ත්‍රස්තවාදීහු පරාජය කරනු ලැබෙති. හරිද?
පර්යේෂකයන් විසින් අගයනු ලැබෙති. පර්යේෂකයන් විසින් විද්‍යාඥයෝ අගයනු ලබති. හරිද? විරෝධාර හමුදාවන් විසින් ත්‍රස්තවාදීහු පරාජය කරනු ලැබෙති. ගොවියන් විසින් උදෑසන කුඹුරු කෙටේ. සමහරු නිරතුරුවම යහපත් වැඩ කළහ. හරිද? බලන්න, සමහරු නිරතුරුවම යහපත් වැඩ කළහ. ගොවියන් විසින් උදෑසන කුඹුරු කෙටේ. බලන්න දැන් මේකේ ඔන්න දැන් අඳුර ගන්න හොඳ හැටි පණ තියෙන ඒවා දාලා කොහොමද ලියන්නේ, පණ නැති ඒවත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ. ගොවියන් කියන එක ගොවියෝ. හරිද? විසින් දාන්නේ උදෑසන එහෙම මෙනවා. උදෑසන කුඹුරු. ගොවියෝ උදෑසන කුඹුරු කෙටේ තියෙන වර්තමානයි කොටති. ගොවියන් විසින් උදෑසන කුඹුරු කෙටේ කොටති. විරෝධාර හමුදාවන් විසින් බලන්න. අපි ගන්න මේ විදිහට විරෝධාර හමුදාවෝ දැන් මේ කතෘකාරයට හරවන්නේ. විරෝධාර හමුදාවන් කියන එක හමුදාවෝ වෙනවා. ත්‍රස්තවාදීහු ත්‍රස්තවාදීන් බවට පත් වෙනවා. ත්‍රස්තවාදීන් පරාජය කරනු ලැබෙත් තියෙන්නේ වර්තමානයෙන් පරාජය කරති. බලන්න කර්මකාරක ක්‍රියාවයි කතෘකාරක ක්‍රියාව අතර වෙනස. ඒකට හේතුව කතෘ පදයෙන් තමයි මේ ආඛ්‍යාතය කියවෙන්නේ. ආඛ්‍යාතයෙන් කතෘ පදය කියවෙනවා. ආඛ්‍යාතයෙන් කර්මය කියවෙනවා නම් ඒ කර්ම කාරක. පැහැදිලිද? විරෝධාර හමුදාවෝ ත්‍රස්තවාදීන් පරාජය කරති. ගොවියෝ උදෑසන කුඹුරු කොටති. බලන්න ඊළඟ එක. පර්යේෂකයන් කොහොමද හදන්නේ ඒක? බලන්න. පර්යේෂකයෝ කියලා හැදෙන්න ඕනේ. එයා උක්ත වෙන්න ඕනේ හැම විටම. දැන් මේවා දෙතුන් පාර කියද්දි මේ විදිහට යද්දි ඔබට තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. මං හිතන ඕනම බැරි දරුවෙකුට මේ ටික කරා නම් කර්මකාරක කිසිම ගැටලුවක් නැතුව අල්ල ගන්න පුළුවන්. පර්යේෂකයෝ විද්‍යාඥයන් ඇගීමට විද්‍යාඥයන් අගයති. පර්යේෂකයෝ විද්‍යාඥයන් අගයති.
අගයති. සමහරු නිරතුරුවම යහපත් වැඩ කළහ. අන්න මේක අපි කර්මකාරකයෙන් ලියවෙන්න ඕන මේ විදියට. සමහරුන් මේ විදියට සමහරුන් විසින් මේ කර්මකාරක වාක්‍යයක්නේ අපි ලියන්න ඕන. විසින් සමහරුන් විසින් නිරතුරුවම යහපත් වැඩ සමහරුන් විසින් නිරතුරුවම යහපත් වැඩ කෙරේ. දැන් ඕක තමයි අපි කර්මකාරක වාක්‍ය අපි ඒක කතෘකාරට හරවන මේ විදියට සමහරුන් කියන එකමයි පුතේ කොහොමද දෙන්නේ සමහරු නිරතුරුවම යහපත් වැඩ කෙරේ කියන වර්තමාන කාල මේක නිත්‍ය බහුවචන මෙයා නිත්‍ය බහුවචන ආඛ්‍යාතය බහුවචනේ තියන්න ඕන. අන්න ඔය විදියට. පැහැදිලිද? එතකොට ඔන්න කර්මකාරක වාක්‍ය කතෘකාරකට හැරෙව්වා නේද? ගොවියන් විසින් උදෑසන කුඹුරු කෙටේ ගොවියෝ උදෑසන කුඹුරු කොටති. විරෝධාර හමුදාවන් විසින් ත්‍රස්තවාදීහු පරාජය කරනු ලැබෙති. විරෝධාර හමුදාවෝ ත්‍රස්තවාදීන් පරාජය කරති. පර්යේෂක යන් විසින් විද්‍යාඥයෝ අගයනු ලැබෙති. හරිද? පර්යේෂකයෝ විද්‍යාඥයන් අගයති. සමහරුන් විසින් නිරතුරුවම යහපත් වැඩ කෙරේ. සමහරු නිරතුරුවම යහපත් වැඩ කරති. ඔන්න බලන්න මේ අපි කරපු ටික වාක්‍ය ටික බලන්නේ ටික. පාද දැක්වෙන කර්මකාරක වාක්‍ය කතෘකාරක වාක්‍ය බවට හරවා ලියන්න. ඔන්න මම ආයේ ටික මතක් කරගෙන යනවා බලන්න. මා විසින් පොත් පාඩම් කෙරේ. මා විසින් පොත් පාඩම් කෙරේ. මම පොත් පාඩම් කරමි. ගුරුවරුන් විසින් අපි සුරක්ෂිත කෙරුණුමු. අපි සුරක්ෂිත කෙරුණුමු. ගුරුවරු අප සුරක්ෂිත කළහ කළෝය. අප විසින් සෑම විටම හොඳ වැඩ කෙරේ. අපි සෑම විටම හොඳ වැඩ කරමු. කාලයත් එක්ක බලා ගන්න. ළමයින් විසින් විනෝද චාරිකාවක් යනු ලැබේ. ළමයි විනෝද චාරිකාවක් යති. ළමයි විනෝද චාරිකාවක් යති. තොප විසින් ශිෂ්‍යයෝ ආරක්ෂා කෙරුණු.
තොපි ශිෂ්‍යයන් ආරක්ෂා කළෙහු. අඟනක විසින් දිය පීනා ඈතට යනු ලැබේ. අඟනක් දිය පීනා ඈතට ගියාය. මවක විසින් දැරියක් ආරක්ෂා කෙරිණි. මවක් දැරියක ආරක්ෂා කළාය. පැහැදිලිද? ඇතින්නියක විසින් පැටව් පෝෂණය කෙරුණු ඇතින්නියක් පැටවුන් පෝෂණය කළාය. එක් අයෙකු විසින් පරිසරය විනාශ කෙරිණි. එක් අයෙක් පරිසරය විනාශ කළේය. ගුරුතුමියක විසින් මම ඇගීමට ලක් කෙරිනිමි. ගුරුතුමියක විසින් මම ඇගීමට ලක් කෙරිනිමි. ගුරුතුමියක් මා ඇගීමට ලක් කළාය. පැහැදිලිද? ගොවියන් විසින් උදෑසන කුඹුරු කෙටේ. ගොවියෝ උදෑසන කුඹුරු කොටති. විරෝධාර හමුදාවන් විසින් ත්‍රස්තවාදීහු පරාජය කරනු ලැබෙති. විරෝධාර හමුදාවෝ ත්‍රස්තවාදීන් පරාජය කරති. පර්යේෂකයන් විසින් විද්‍යාඥයෝ අගයනු ලැබෙති. පර්යේෂකයෝ විද්‍යාඥයන් අගයති. සමහරුන් විසින් නිරතුරුවම යහපත් වැඩ කෙරේ. සමහරු නිරතුරුවම යහපත් වැඩ කරති. අන්න දැන් එතකොට ওই විදිහට කර්මකාරක අපි හැරෙව්ව කතෘකාරකට. මම කතෘකාරක වාක්‍ය 25ක් දුන්නා. මේකෙදි කතෘකාර කර්මකාරක වාක්‍ය 15ක් කරා. මම හිතන්නේ ඒ ටික හොඳටම ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. අපි ඊළඟට සාකච්ඡා කරනවා මේ කතෘකාරක වාක්‍ය කර්මකාරක වාක්‍ය වල යෙදෙන උක්ත අනුක්ත ભેදය. මොකද්ද මේ උක්තේ කියන්නේ? මොකද්ද මේ අනුක්තේ කියන මාතෘකාව අපි ඊළඟ කොටසෙන් එනමයි දරුවනේ සාකච්ඡා කරනවා. මේ කොටස අදට මෙතනින් මම හමාර කරනවා කතෘකාරක සහ කර්මකාරක කියන මාතෘකාව. හරිද?